මේ වෘත්තීය සමිති දේශපාලනය. වෘත්තීය සමිති දේශපාලනය අර අනිකුත් දේශපාලන ක්‍රීන්වලට වඩා එක්තරා විදිහකට නිශ්චිත වෙනවා. වෘත්තීය සමිති දේශපාලනය. ඒ කියන්නේ වෘත්තීය සමිති දේශපාලනය කියලා සංකල්පයක් තියෙනවා. වෘත්තීය සමිති දේශපාලනය කියලා සංකල්පයක් තියෙනවා. වෘත්තීය සමිති දේශපාලනයේ ස්වરૂපය තමයි වෘත්තීය සමිතියක් තමන්ගේ සමාජිකත්වයේ ආර්ථික සහ සේවා කොන්දේසි යහපත් කර ගැනීම සඳහා කටයුතු කිරීම. තමන්ගේ සමාජිකයන්ගේ ආර්ථික සහ කටයුතු කිරීම. මේක තමයි වෘත්තීය සමිතිවල දේශපාලනය. වෘත්තීය සමිති දේශපාලනය කියන්නේ ඒකට. හැබැයි ඒක වෘත්තීය සමිති දේශපාලනය. හැබැයි වෘත්තීය සමිති ඉන්නේ වෘත්තීය සමිති කරන්නේ දේශපාලන මේ අන්මියුට් කරන්න ඔයාලගේ ඩිවයිසස් වෘත්තීය සමිති කරන්නේ වෘත්තීය සමිති දේශපාලනය පමණක් නෙවෙයි. වෘත්තීය සමිති රටේ ජාතික දේශපාලනයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් වෘත්තීය සමිති විප්ලවීය දේශපාලන ක්‍රියාමාර්ග වලට යොමු වෙන්නට පුළුවන්. එහෙම ගත්තට පස්සේ වෘත්තීය සමිති එක දේශපාලනය දෙකට බෙදෙනවා. වෘත්තීය සමිති දේශපාලනය අංශ දෙකකින් ක්‍රියාත්මක වෙනවා. එක අංශයක් තමයි තමගේ සමාජිකයන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම. අනිත් එක තමයි සමස්ත සමාජයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම. ඒතර මේක දෙආකාරයි. හැබැයි සමහර වෘත්තීය සමිති තියෙනවා එක අංශයකට පමණ යොමු වෙන්නේ. ඒ කියන්නේ වෘත්තීය සමිති දේශපාලනයට පමණයි. මොකක්ද වෘත්තීය සමිති දේශපාලනය කියලා කියන්නේ? තමගේ සමාජිකයන්ගේ ආර්ථික සහ සේවා කොන්දේසි වල අභිවෘද්ධිය නැත්නම් ඒවා වඩාත් යහපත් කර ගැනීම සඳහා කරන කටයුතු. ඒ නිසා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ වෘත්තීය සමිතියක දේශපාලනය කියන එක කොටස් දෙකයි. එකක් තමයි වෘත්තීය සමිති දේශපාලනය. අනිත් එක තමයි වෘත්තීය සමිති දේශපාලනයෙන් එහා ගිය ජාතික හෝ විප්ලවීය දේශපාලනය. හරි. ඒක මේ නිසා අපි වෘත්තීය සමිතියකට තිබෙනවා කියලා කියනවා මොකද්ද? දේශපාලන භූමිකාවක්. වෘත්තීය සමිතියක තියෙන දේශපාලන භූමිකාවක්. වෘත්තීය සමිති ජාතික දේශපාලනය තුලත් මක්ව විප්ලවීය දේශපාලනය තුලත් වෘත්තීය සමිති ඇතුලේ දේශපාලනය තුල ආම්පුතුන් එක කරන අරගලේ නැත්නම් එකන සාකච්ඡා විසුම් හදා ගැනීම ඒ දේශපාලනය වගේම අනිකුත් බාහිර සමාජ කටයුතු වලදී අනිකුත් බාහිර සමාජ සංසිද්ධි වලදී වෘත්තීය සමිති මැදිහත් වෙනවා. වෘත්තීය සමිති මැදිහත් වෙනවා. ඒවා හුදු තමන්ට පමණක් බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් නෙවෙයි තමන්ට කොහෙත්ම බලපාන්නේ නැති සමහරට අනිත් අයට බලපාන ප්‍රශ්න වෙනුත් වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි කියන්නේ වෘත්තීය සමිති ගැන අධ්‍යයනය කරන අය වෘත්තීය සමිති වල එක රෝල් එකක් තමයි. ඔන්න අපි ඒක ඉවර කරනවා. දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ තේරෙනවා වෘත්තීය සමිතියක කාර්යයන් සහ වෘත්තීය සමිති වල භූමිකා කියන එකේ අතර යම් කිසි සියුම් වෙනසක් අනික් මොකක්ද? දෙවෙනි කාරණේ තමයි වෘත්තීය සමිති වලට තියෙනවා වෙළඳපොළ භූමිකාවක්. මොකද වෘත්තීය සමිති කටයුතු කරන්නේ යම්කිසි ආර්ථික මාදිලියක් ඇතුලේ. නැත්තම් විශේෂම ගත්තොත් අපි එක නම් කරනවා ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයක්. ධනේශ්වර ආර්ථික ක්‍රමය ඇතුලේ තමයි වෘත්තීය සමිති ආරම්භ වෙන්නේ සහ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ධනේශ්වර ආර්ථික ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි නිෂ්පාදනය වගේම බෙදා හැරීම සහ අලෙවිය. නිෂ්පාදනය කරන දේ බෙදා හරින්න ඕනේ. බෙදා හැරපු දේ අලෙවි කරන්නට ඕනේ. අලෙවි කරන්නේ වෙළඳපොලේ. ඒතර මේ වෙළඳපොළ ක්‍රියාවලිය තීරණාත්මක ආකාරයෙන් බලපානවා අදාළ ආයතනයේ අතිරික්තය වැඩි වෙන්න හෝ නැත්නම් අඩු වෙන්න. සරලව ගත්තොත් ලාභ ලබන්න හෝ පාඩු ලබන්න. මේ දෙකටම අදාළ වෙනවා. ඒතර මේ පාඩු ලැබීම සහ ලාභ ලැබීම කියන කාරණේ තීරණාත්මකයි වෘත්තීය සමිති වල ඉන්න සමාජිකයන්ගේ නැත්නම් ඒ ආයතනයේ වැඩ කරන අයගේ වාසිය අවාසි තීරණය වෙන්නේ. ඒ නිසා වෘත්තීය සමිති වලට සිද්ධ වෙනවා වෙළඳපොළ වෙනස් වීම. නැත්නම් වෙළඳපොළ ගතිකතා. ආදිහාවේ අවධානය යොමු කරන සිද්ධ වෙනවා වෘත්තීය සමිති වලට.
ඒ කියන්නේ වෘත්තීය සමිතියට හුදු වෘත්තීය සමිතිය කියන පෙට්ටිය ඇතුලේ ඉඳගෙන විතරක් හරියන්නේ නැහැ. නැත්නම් ඒ ලින්ද ඇතුලේ විතරක් ඉඳන් හරියන්නේ නැහැ. අපේ ජන ව්‍යවහාරයේ තියෙනවනේ ඉතාමත් හොඳ උදාහරණයක්. ලින්ගෙම්බෝ කියලා. නේද? ලින්දේ ඉන්න ගෙම්බා වගේ කියලා. එයා දන්නේ ඒක දිගපල්ල කියලා. විලේ ඉන්න එකනා ඊට වඩා පොඩ දිගපල්ල දන්න. මොකද එයාට ගොඩට එන්න ලේසි. පොකුණින් ඉන්න එකනටත් ගොඩට එන්න ලේසි. යස් නදීකා ඔය අතුස්සලා තියෙන ප්‍රශ්නයක්ද කියන්නේ? නදීකා රේස් හෑන්ඩ්. නදීකට කතා කරන්න පුළුවන් අන්මියුට් කරලා. මොකද්ද කාරණේ? වැරදිලා අපේ. sorry. හරි. එතකොට මේ වෙලද දැන් අර මං කිව්වේ දැන් අර මේ යම්කිසි සීමාවක් තුළට හිර වුණොත් කොට්ටු වුණොත් එහෙම එළියේ සිද්ධ වෙන්නේ මොනවද කියන එක සම්බන්ධව ඒවා Tamanට බලපාන්නේ කොහොමද කියන එක සම්බන්ධව අවබෝධයක් නැතුව යනවා. ඒ නිසා වෘත්තීය සමිතියක විශාල භූමිකාවක් තියෙනවා වෙළඳපළ ක්‍රියාවලිය තුළ සක්‍රීය දැනග නෙමෙයි. ඒක නෙමෙයි මේ කියන්නේ. මොකද වෙළඳපොළ කියලා කියන්නේ මේ සතිපොළක් නෙමෙයි. ඒකත් මතක තියාගන්න. අපි මේ කියන්නේ වෙළඳපොළ තර්කණය. එහෙම නැත්නම් වෙළඳපොළ ක්‍රමය. එහෙම නැතුව මේ අපි අර ඉරිදට යනවා නේද? පොළට. දැන් යන්නේ කොහොමත්. ඕගොල්ලෝ නම් කොහොමද දන්නේ? මම ඉන්නේ බොහොම උදකලා කරපු ඒරියා එකක, isolated ඒරියා එකක. ඉතින් පොළට යනවා වගේ වැඩක් නෙවෙයි මේ වෙළඳපොළ භූමිකාව කියන්නේ. ඒ කියන්නේ ඒක ජාතික වෙන්න පුළුවන් වෙන්නට පුළුවන්. ඒ වෙළඳපොළ තුල වෘත්තීය සමිතිවලට තියෙනවා තමන්ගේ අයිතිවාසිකම් සහ තමන්ගේ ස්ථානය රැක ගැනීම සඳහා භූමිකාවක්. පාඩුවේ ඉන්න බෑ. අර සාමාන්‍ය මේ අලුතින් බොහොම ප්‍රසිද්ධ වුණු පාඩයක් තියෙනවානේ මොකද්ද මේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා කියලා. ඒක මේ අලුතින් මට නම් ඉස්සර අපි පාවිච්චි කරපේ ගන්න නෙමෙයි මේ දැන් කට්ටිය කියනවානේ මො කොහොමද කියලා අහනකොට කියනවා සමහර අය මම ඇහිලා තියෙනවා මේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. අර දේශපාලන භූමිකාවත් පුළුල් එකක් වගේම වෘත්තීය සමිතිවල වෙළඳපොළ භූමිකාවත් පුළුල් එකක්. සමහර විට ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්ට හරි පුදුම විදිහේ අවබෝධයක් තියෙනවා වෙළඳපොළ උච්චාවචනයන් සම්බන්ධව. ඒකට හරියට කියනවා ඒක. මෙහෙම වුණොත් මෙන්න මෙහෙම වෙනවා කියලා. හරි. ඒ නිසා මේ වෙළඳපොළ භූමිකාව කියන එක ඉතාමත්ම වැදගත් වෘත්තීය සමිතියකට සස්ත මට්ටමේ නැත්නම් යම්කිසි දියුණු මට්ටමක වෘත්තීය සමිතියක් තමන් සතුව දේශපාලන භූමිකාවක් තිබෙනවා වගේම තමන් සතුව වෙළඳපොළ භූමිකාවක් තිබෙනවා. මේක හරි වැදගත්. දැන් උදාහරණයක් මම සම්බන්ධලා හිටියා ගියේ පහුගිය දවසක තිබුණා මේ සංනිවේදකයාගේ වසංගත සමයක සංනිවේදකයාගේ මේ සම්මන්ත්‍රණය ඒකේ සම්ප්‍රදායකෙක් විදිහට මටත් ආරාධනාවක් කරා මාත් සම්බන්ධ වුණා. මම දැක්කා මේ ඔයාලගේ අයිචාරකෙක් මේ ළමයි කීප දෙනෙකුත් සම්බන්ධලා ඉන්නවා මේ සම්බන්ධලා ඉන්න අයගේ ලයිස්තුව බලනකොට. ඒකෙදි මම කිව්ව එක කාරණයක් තමයි ලංකාවේ මාධ්‍ය ආයතනයේ රිපෝටින් and ටෙලිකාස්ටින් හැර ටෙලිකාස්ටින් and බ්‍රෝඩ්කාස්ටින් වාර්තා කරනවා કોઈ විකාශනය කරනවා. උනා කියලා කියනවා. ඉතින් ඔය කාරණේ හැර ඒ කට්ටිය වෙන දෙයක් කරන්නේ නැහැ මේ මොහොතේ. නමුත් මම කිව්වා ලෝකේ තියෙන අති දැවැන්ත විෂයක් හෙල්ත් කමියුනිකේෂන් කියලා. හෙල්ත් කමියුනිකේෂන් සෞඛ්‍ය සංනිවේදනය. සෞඛ්‍ය සංනිවේදනය කියන විෂය ඕනෑම රටක සංනිවේදන ශාස්ත්‍රයේ ඒ පිළිබඳවත් එක්ස්පර්ට්ලා දෙන්නෙක් තුනක් ඉන්නවා. මොකද හැම රටකම සෞඛ්‍ය කියන එක තීරණාත්මකයි. එතකොට වසංගත කාලයක විතරක් නෙමෙයි ඕනෑම කාලයක මාධ්‍ය ආයතන වලට වැදගත් එවැනි සෞඛ්‍ය සංනිවේදනය එහි උපාය මාර්ග ඒ වැඩ පිළිවෙළවල් පිළිබඳව අවබෝධයක් තියෙන අවශ්‍යයි. මොකද මාධ්‍යයට තියෙනවා සෞඛ්‍ය භූමිකාවක්. දැන් කාටද කියන්න පුළුවන් මාධ්‍ය සෞඛ්‍ය භූමිකාවක් නැහැ නේ මාධ්‍යයට තියෙන්නේ. දවන්ත වගකීමක්
නියාමන භූමිකාවක්. මොනවද නියාමනය කරන්නේ? අංක 1. ඔවුන්ගේ වැඩ කරන ආයතනයේ කටයුතු නියාමනය කරනවා. කටයුතු නියාමනය කරනවා. කළමනාකරණය කටයුතු නියාමනය කරනවා. දැන් උදාහරණයක් විදිහට මුල් කාලේ තිබුණා නම් අර ආම්පුතා විසින් සියලුම දේවල් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය නමුත් දැන් වෙන විට බොහෝ සංවිධාන ආයතන සහභාගීත්ව කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කරනවා. සහභාගීත්ව participatory management approaches නැත්නම් methods මේවා පාවිච්චි කරනවා දැන්. හරි. සමහර තැන් දුරාවලියක් හොයාගන්නත් බෑ. දුරාවලියක් හොයාගන්නත් බෑ කවුද බලවත් කවුද කියලා. හැමෝම එක ආකාරයි. සමහරට එකම ආකාරයේ නිලැඳුමක්. එක කට්ටියම කන්නේ එකම කැන්ටින් එකේ. සමාන මේස, සමාන පිඟන් කෝප්ප. එහෙමත් වෙනවනේ. ඒක එහෙම තත්ත්වයක් දැන් ඇවිත් තියෙනවා සමහර තැන්වල. හැමතැනම නෙමෙයි. සමහර අය නම් මේ අලුතින් ආපු අයට දැන්වීමක් ගහන්න දෙන්නේ නැහැනේ පරණ අයගේ දැන්වීම බෝඩ් එකේ. මම දැනගෙන කියන්නේ මේවා සමහර මම දන්න තැන් තියෙනවා මේ මම ඒ තැන් වලටම ගිහිල්ලා ආරාධිත දේශන වලට ගිහිල්ලා මම විවේචනය කළා තියෙනවා ඒවා. සමහර අය මේ ටෙම්පරරි සහ දැන් ඔය කැෂුවල් අනියම් වගේ අය අරගෙන සමහර අනියම් අය තමයි බර අදින්නේ. උඩටම බර අදින්නේ අනියම් අය. අඩුම ගානේ යාළගේ මේ කෙනෙක් මරුණාට පස්සේ මරණ දැන්වීමක්වත් අර කට්ටියක දැන්වීම පූර්වේ අලවන්න දෙන්නේ නැහැ. ඒ තරම් මානසික ආයතන ලංකාවේ තියෙනවා. ඒක වෙනස්. ඒක වෙනස්. මම මේක වෙන එකක්. ඒ නියාමන භූමිකාව, ඒ කියන්නේ ආයතන විධිමත් කර ගැනීම සම්බන්ධයෙන් ඒ ආයතන ඇතුලේ තියෙන නියාමන භූමිකාව. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ එළියේ. වෘත්තීය සමිති වලට අදාළව සම්මත වෙන නීති රීති වෙන්නට පුළුවන්. වෙනත් රෙගුලාසි වෙන්නට පුළුවන්. නැත්නම් වෙන අනිකුත් මේ විවිධ තීන්දුව తీරන වෙන්න පුළුවන් එළියේ වෙළඳ පොලේ හෝ රාජ්‍යයේ. ඒතර මේවා සම්බන්ධව මේවට බලපෑමක් කළා මේ එක්තරා ආකාරයකට හැසිරවීමේ භූමිකාවක් වෘත්තීය සමිති කරනවා. වෘත්තීය සමිති කරනවා. ඒ නිසා අපි කියනවා වෘත්තීය සමිති වල තියෙනවා නියාමන භූමිකාවක්. රෙගුලේටරි රෝල් එකක්. නියාමන භූමිකාවක් තියෙනවා. හතරවෙනි එක. හතරවෙනි අපි කියන එකට ප්‍රජාතාන්ත්‍රීකරණ භූමිකාව ඩෙමොක්‍රැටික් රෝල් කියන එක. ප්‍රජාතන්ත්‍රීකරණ භූමිකාව. මොකක්ද ප්‍රජාතන්ත්‍රීකරණ භූමිකාව කියලා කියන්නේ? ඇත්තටම ගත්තොත් එහෙම වෘත්තීය සමිති නිසා වෘත්තීය සමිති ශාස්ත්‍ර අපි වෘත්තීය සමිති න්‍යායයන් ගැන කතා කරනකොට මේක වඩාත් ඕගොල්ලන්ට ඔප්පු වේවි. එහෙම නැත්නම් වඩාත් ඕගොල්ලන්ට තහවුරු වේවි. මේ වෘත්තීය සමිති ක්‍රමානුකූල වර්ධනය වීමත් එක්කම බොහෝ ආයතන අර තද බල බොහොම අධිකාරිවාදී ස්වරූපයන්ගෙන් ගැලවෙලා දැඩි බවින් ක්‍රූර බවින් ගැලවෙලා එක්තරා විදිහේ ප්‍රජාතාන්ත්‍රීයකරණ වටපිටාවකට නැත්තම් ක්‍රියාදාමයකට පරිවර්තනය වුණා. ප්‍රජාතාන්ත්‍රීය විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ඒ නිසා අර මර්ධනකාරී වෘත්තීය ශාස්ත්‍ර ඒ වගේම මර්ධනකාරී සංවිධාන සහ ආයතන කර්මාන්තශාලා ඒවා ප්‍රජාතාන්ත්‍රීයකරණය කරන්නට වෘත්තීය සමිති මැදිහත් වුණා සහ මැදිහත් වෙමින් ඉන්නවා. අපි මේ කතා කරන්නේ ලෝක මට්ටමින් ලංකාවේ උදාහරණ හොයන්න මහන්සි ගන්න එපා. ලෝක මට්ටමින් අපි කතා කරන්නේ. එතකොට එහෙම වීමත් එක්ක මොකද උනේ? වෘත්තීය සමිතියක් කියන්නේ එක්තරා ආකාරයේ චණ්ඩින්ගේ සංවිධානයක් නෙවෙයි. එක්තරා විදිහේ ප්‍රජාතන්ත්‍රීය ආයතනයක් බවට පත් වුණා. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වැඩ කරනවා. ඔවුන් ආයතනය ප්‍රජාතන්ත්‍රීකරණය කරන්න උත්සාහ කරනවා. ඒකම ඔවුන් ජීවත් වන සමාජයේ ප්‍රජාතන්ත්‍රීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. ඒ නිසා තමයි කියන්නේ වෘත්තීය සමිති වලට ප්‍රජාතාන්ත්‍රීයකරණය පිළිබඳ භූමිකාවක් තිබෙනවා. ඉතින් ඒක ඕන අපිට මේක අත්හදා බලන්න පුළුවන් අපේ ගෙවල් ඇතුලේ. අපි ගෙදර ඇතුලේ කොයිතරම් ප්‍රජාතාන්ත්‍රීය විදිහටද වැඩ කරන්නේ කියන කාරණේ හිතන්න පුළුවන් නේද? සමාජිකයන් කීප දෙනෙක් ඉන්න ගෙදරක ඕනෝන් අතර සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙනවද? එහෙම නැත්නම් සංහිඳියාවක් තියෙනවද?
එහෙම නැත්නම් ගත්තොත් තීරණ ගන්නේ ඕනෝන් කතා බහ කරලාද? එකිනෙකාගේ අදහස් වලට ගරු කරනවාද? නිදහස කියන එක ගේ ඇතුලේ තියෙනවද? සමානාත්මතාවය කියන මූල ධර්මයේ තියෙනවද? ඉතින් මේවා ටිකක් හිතනවා නම් හොඳයි. ප්‍රජාතන්ත්‍රීකරණ ක්‍රියාවලියේ මූලිකාංග මම ඔය කිව්වේ. ඒවා ස්ථාපනය කිරීම, ඒවා අනුගමනය කිරීම, ඒවා වැඩි දියුණු කර ගැනීම තමයි ආයතනයක සිද්ධ වෙන්න ඕනේ කාරණේ. වෘත්තීය සමිතියත් මේ කාරණේදී තමන්ට ලොකු භූමිකාවක් තිබෙනවා කියලා දැනගෙන වැඩන සංවිධාන විභාගයක් විය යුතුයි. මේ එම සංවිධාන විභාගයක් වෙලා නැත්තම්. මෙහෙමයි මේ අපි මේ පාඩමක් විදිහට ඉගෙන ගන්න ඒවා අපි අපේ ජීවිතවලටත් පොඩ සම්බන්ධ කරගත්තට කමක් නැහැ, පෞ සිද්ධ වෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් හිතන්න. ඉතින් අපි යමක් ඉගෙන ගන්නකොට අපි අපිටම විවේචනාක්ෂය යොමු කරගන්නත් ඕනේ නේද? දැන් අපි පටිච්ච සමුප්පාදය කියවලා මම හැදෙන හැටි ඉගෙනගෙන ආපහු මම වෙන්න සෑහෙන උත්සාහයක් ගන්නවා නම් අර කීපකින් වැඩක් නෑ නේද? මම හදන හැටි ඉගෙන ගත්තට පස්සේ ඒකේ තියෙන අවුල ඉගෙන ගත්තට පස්සේ ඒ නිසා අපිට මෝඩකම, ක්‍රෝධය, ද්වේෂය, වෛරය ඇති වෙන හැටි ඉගෙන ගත්තට පස්සේ මේ මම ගැන තමන්ට විවේචනයක් තියෙනවා. අටුම ගන්න විවේචනයක්. මමෙන් ගැලවෙන්න බැරි වුණත් වැරදි අවුලක තමයි මේ ඉන්නේ කියන විවේචනයවත් තමන්ට තියෙන්න ඕනේ. ඒතර ටිකක් හොඳයි ඒක. ඒතර ටිකක් හොඳයි. ඒතර ටිකක් හොඳයි. ඒක ඉතින් මම කිව්වේ මේ ප්‍රජාතන්ත්‍රීකරණය කියන්නේ එහෙම එකක්. එහෙම භූමිකාවක් වෘත්තීය සමිති වල තිබෙනවා. ඉතින් අයිතිවාසිකම් ලබා ගැනීම සම්බන්ධ කරන ඔයගොල්ලෝ හිතන්නේ 1886 අර චිකාගෝ වල හේමාගට චතුරස්‍රය සිද්ධ වුණ මහා අරගලය. දැන් අපි කම්කරු දිනය කියලා සමරන මේ උත්සවයට අදාළ නිමිත්ත. මේ පැහැටේ වැඩ දිනයක්. අයිතියක් ඉල්ලන්නේ. ඒකෝට අති දැවැන්ත ප්‍රජාතන්ත්‍රීකරණ භූමිකාවක් වෘත්තීය සමිති වලට තියෙනවා. එතකොට මතක තියාගන්න වෘත්තීය සමිති කියලා කියන්නේ නිකම්ම සමහර ලොකු කර්මාන්තශාලාවල පොඩි ඔෆිස් එකක් හම්බුනාට පස්සේ ඒකට වෙලා කැරම් බෝඩ් එකකුත් තියාගෙන නැත්නම් කාඩ් කූට්ටුමකුත් තියාගෙන ශ්‍රී ලංකර කර ඉන්න එක නෙමෙයි. ඒක නෙමෙයි. ඊට එහා පරිණත භාවයක් අවශ්‍යයි. හිතන්න මතන්න ඕනේ අපි. හිතන්න මතන්න ඕනේ අපි. ලෝකයේ ගැන දැනගන්න ඕනේ අපි. අපේ වැඩ ශෛලීන් පිළිබඳව අපට විග්‍රහ විවේචන සංවර්ධනය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම අපිට තියෙනවා. එහෙම ගත්තට පස්සේ ඒක ලොකු වැඩක්. හරි. අපි ඊළඟට යමු. මොකක්ද? සේවා භූමිකාව. මොකද්ද මේ සේවා භූමිකාව කියලා කියන්නේ? දැන් වෘත්තීය සමිතිය තියෙන වැඩ නොකර ඉන්න නෙවෙයි වැඩ කරන්නේ. වෘත්තීය සමිතිය කියන්නේ යම්කිසි ආයතනයක වැඩ නොකර ඉඳීම සඳහා කටයුතු කරන සංවිධානයක් නෙවෙයි. වැඩ කරන සංවිධානයක්. මොකද හේතුව? ඔවුන්ට තියෙන ආයතනය ඇතුලේ සේවා භූමිකාවක්. ඔවුන්ට සේවා භූමිකාවක්. ඔවුන් වැඩ කරනවා. ආයතනයේ අරමුණු තියෙනවා. ආයතනයකට සංවිධානයකට නැත්නම් කර්මාන්තශාලාවකට වැඩ කරන අය ගන්නේ වැඩ කරන්නන් සහ වැඩ කරන්නයන් බඳවා ගන්නේ ඒ වැඩ කරන අයට රස්සා දෙන්න ඕනී කියන පරමාර්ථයෙන් නෙවෙයි. වැඩ කරන අයට රස්සා දෙන්න ඕනී කියන පරමාර්ථයෙන් නෙවෙයි. එහෙම කරන්නේ ආණ්ඩුනේ. දියව් කියලා පාරේ බැලලා කෑ ගහනකොට රස්සා දෙනවා. ඒක කරන්නේ ආණ්ඩුව. දියව් කොට රස්සා දෙන්නේ නැහැ නෙමෙයි. ඔය බැන්ඩිස් එක හරි එහෙම නැත්නම් ගත්තොත් එහෙම මොකද්ද බොඩි ලයින්ද මන් දන්නේ එක ලයින්ද තියෙනවනේ. ප්‍රයිස් ට්‍රැපර් වල හරි ඒවා දියව් කොට රස්සා දෙන්නේ නැහැ නේ. ඒව රස්සා දෙන්නේ ඒව රැකියාව ලබලා දෙන්නේ තමන්ගේ ඉලක්ක සාධනය කර ගැනීමට අවශ්‍ය මෑන් පවර් එක මේ පොස්ට් එක ඒක බඳවා ගන්න ආයතනයේ අරමුණු සඳහා. ආයතනයේ අරමුණු ඉෂ්ට කරගන්න. නිෂ්පාදන ආයතනයක් නම් නිෂ්පාදනය වැඩි කරගෙන පිරිවැය අඩු කරගෙන කාර්යක්ෂමතාවය වැඩි කරලා ඵලදායීතාවය වැඩි කරගෙන විශාල ලාභයක් ලැබීම තමයි ඒකේ අරමුණ. ඒකට උදව් කරන්න වෙනවා වැඩට යන අයට.
ඒකට උගත්තම් මේක දුන්නේ නැත්නම් කියලා ලොකු ගැටලුවක්. නිසා උන් අංක 1 උන් වැඩ කරන්න ඕනේ. ආයතනයේ අරමුණු සාධනය සඳහා ඔවුන් කැපවීම වැඩ කරන්න ඕනේ. වෘත්තීය සමිති මොනම ආකාරයකින්වත් අධෛර්යමත් කළ යුතු නැහැ ඒ අදාළ සමාජිකයන්ගේ වැඩ කිරීමේ උනන්දුව. උනන්දුව වර්ධනය කරනවා මිසක අධෛර්යමත් කිරීම කළ යුතු නැහැ. ඒක ආචාර ධර්මානුකූලව ගත්තොත් වැරදි. වෘත්තීය සමිතියක් එහෙම කරොත් වැරදි ඒක. එතකොට මේ සේවා භූමිකාව ඇතුලේ ඔවුන් වැඩ කරනවා. ඉතාමත් හොඳට වැඩ කරනවා. මොකටද? ආයතනයේ අරමුණු සාධනය සඳහා. ආයතනයේ අරමුණු සාධනය සඳහා වැඩ කරනවා. එහෙම අයට තමයි වැඩ වැරීමේ අයිතිය එන්නේ. එතනයි මේ මොකද අපි කියන්නේ මේ වැදගත් තැන. වැඩ කරන අයට නේ වැඩ නොකර ඉන්න පුළුවන්. වැඩ නොකර ඉන්න අයට වැඩ නොකර ඉන්න බෑනේ. අපි දන්නවනේ වැඩ වර්ජනය කියලා જાතියක් තියෙනව නේද? ඒක වෘත්තීය ක්‍රියාමාර්ගයක්. වැඩ වර්ජනයක් කියන්නේ තීරණාත්මක කියන්නේ විවිධ උත්සාහයන් අරගෙන බැරි වුණාට පස්සේ තීරණාත්මක මොහොතක ගන්න තීරණයක් අනුව සිද්ධ කරන එකක් තමයි වැඩ වර්ජනයක් කියලා කියන්නේ. ස්ට්‍රයික් එකක් කියලා කියන්නේ. හැබැයි ඒ වැඩ වර්ජනය කරන්න ඕනේ ඊට ඉස්සෙල්ලා වැඩ කර හිටපු අය. දැන් ඊට ඉස්සෙල්ලත් වැඩ නොකර ඉඳලා වැඩ වර්ජනය කරයි කියලා කර්මාන්තශාලාවට ආයතනයට දැනෙන්නේ නැහනේ. දැනෙන්නේ නැහැ. එතකොට ඒක තමයි මේ සේවා භූමිකාවේ තියෙන වැදගත්කම. මේ සේවා භූමිකාවේ තියෙන වැදගත්කම ඒක. එතකොට ඒ කට්ටිය සේවාව කරනවා හරියට. හැබැයි මේ සේවාව කරගෙන යාමේදී යම්කිසි බාධක සිද්ධ වෙනවා නම්, යම්කිසි අසාධාරණකම් සිද්ධ වෙනවා නම්, පීඩා සිද්ධ වෙනවා නම්, සේවා කොන්දේසි අයහපත් වෙනවා නම්, වැටුප් පහළ බහිනවා නම්, දඩ ගහනවා නම්, නිවාඩු දෙන්නේ නැත්නම් ඔන්න ප්‍රශ්න ගොඩනේ. එතකොට යාලට අයිතියක් එනවා ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න. හැබැයි මේක නිකන් එකම කාසියක දෙපැත්ත වගේ. සේවා භූමිකාව හරියට නොකර වැඩ වර්ජනය කිරීම කියන්නේ ආචාර ධර්මානුකූලව බරපතල වැරද්දක්. ආචාර ධර්මානුකූලව බරපතල වැරද්දක්. ඒ නිසා තමයි සේවා භූමිකාව කියන එක තීරණාත්මක සාධකයක් වෙන්නේ වෘත්තීය සමිතිවල. ඊළඟ කාරණය වැඩි දියුණු කිරීමේ භූමිකාව. මොකද්ද මේ වැඩි දියුණු කිරීමේ භූමිකාව කියලා කියන්නේ? එක පැත්තකින් කියන්න පුළුවන් වල වැඩි දියුණු කිරීමේ භූමිකාව කියලා තමන්ගේ සමාජිකයන්ගේ මම අර කිව්වා සේවා කොන්දේසි නැත්නම් සේවා පරිසරය, අනිත් පැත්තෙන් ඔවුන්ගේ ආර්ථික උවමනා එපාකම් සමස්තයක් විතර ගත්තට පස්සේ ඔවුන්ගේ තත්ත්වය වැඩි දියුණු කිරීම සිද්ධ විය යුතුයි. ඒ වගේම ගත්තොත් එහෙම ආයතනයේ වැඩි දියුණුව. ආයතනයේ වැඩි දියුණුවත් ඒ හා සමානව වැදගත්. ඒක තමයි සේවා භූමිකාව කියන එකේදී මම කිව්වේ. සේවා භූමිකාවට අනුබද්ධයි මේක. වැඩි දියුණු කිරීමේ භූමිකාව. ආයතනික වැඩි දියුණුව සහ ස්වකීය සේවා තත්ත්වයන්ගේ වැඩි දියුණුව, කොන්දේසි වල වැඩි දියුණුව, ඒ වගේම ගත්තොත් එහෙම සමාජිකයන්ගේ අභිවෘද්ධිය. ඊළඟ කාරණය සුබ සාධන භූමිකාව. අර ඉස්සෙල්ලා කිව්ව වැඩි දියුණු කිරීමේ භූමිකාවත් එක්ක සම්බන්ධයි. මෙතන සුබ සාධන භූමිකාව කියලා කියන්නේ එක ප්‍රධාන වශයෙන්ම සමාජිකත්වයේ සුබ සාධනේ ඒකම සමස්තයක් විදිහට තමන් වැඩ කරන ආයතනයේ සියල්ලන්ගේ සුබ සිද්ධිය. සමහර අය එකම ආයතනයේ වුණත් ඒ අදාළ වෘත්තීය සමිතියත් එක්ක සම්බන්ධයක් නොතිබෙන්න පුළුවන්. සමාජිකත්වයේ නොගෙන ඉන්නට පුළුවන්. ඒ වගේම ගත්තට පස්සේ තවත් වෘත්තීය සමිති කීපයක් තියෙන්නට පුළුවන් එක මංසෙක.
එකම කර්මාන්තශාලාවක වෘත්ති සමිති කීපයක් තියෙන්නට පුළුවන්. එකම අංශයක වෘත්ති සමිති කීපයක් තියෙන්නට පුළුවන්. එතකොට එක් වෘත්තීය සමිතියක් කටයුතු කළ යුත්තේ තමන්ගේ සමාජිකයන්ගේ සුබ සාධනය සඳහා විතරක් නෙවෙයි. තමන්ගේ සමාජිකයන්ගේ සුබ සාධනය සඳහා පමණක් නෙවෙයි. සමස්ත ආයතනයේ වැඩ කරන සියලු අයගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම වෘත්තීය සමිති භූමිකාව බවට පත් වෙනවා. අනිත් එක මානව හිමිකම් භූමිකාව. මානව හිමිකම් භූමිකාව මේක අලුත් දෙයක්. පසු කාලීනව තමයි වෘත්තීය සමිති භූමිකාව බවට පත් වෙන්නේ. මොකද වෘත්තීය සමිති වල ඉන්න මිනිස්සු අපි අර ප්‍රසිද්ධ කීමනක් තියෙන්නේ නේද? සිරකරුවෝද මිනිස්යෝය කියලා. සිරකරුවෝද මිනිස්යෝය කියලා තියෙනවනේ ප්‍රසිද්ධ කීමනක් නේද? ඒ වගේම තමයි වෘත්තිකයන්ද මිනිස්යෝය නේද? එහෙම ගත්තොත් බිලියන ගණනක් ඉන්නවා මිනිස්සු ලෝකේ. ඒතර හැමෝටම තියෙන මොනවද? මම හිතන්නේ බිලියන 7.0 ගණනක් දුක මිනිස්සු ඉන්නේ. එතකොට මානව හිමිකම් යාලා තියෙන එකට මිනිස්සු වීම නිසාම අයිතිවාසිකම් තියෙනවා, හිමිකම් තියෙනවා. අන්න ඒ වෙනුවෙන් වෘත්තීය සමිති කටයුතු කරනවා. මොනම හේතුවක් නිසා වෘත්තීය සමිති වලට මානව හිමිකම් උල්ලංඝනය කරන්න බැහැ. ඒ වගේම වෘත්තීය සමිති වල මානව හිමිකම් අනිත් පැයට උල්ලංඝනය කරන්න බැහැ. සාමාන්‍ය සලකන්නේ වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීම, වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම මානව අයිතිවාසිකමක් විදිහට. මානව අයිතිවාසිකමක් විදිහට. එතකොට ඒ මානව අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කිරීම, ඒ වෙනුවෙන් මැදිහත් වීම, ඒවා වඩා ශක්තිමත් කිරීම, තහවුරු කිරීම, ඒ වගේම ආරක්ෂා කර ගැනීම මේ කාරණා වෘත්තීය සමිතියේ භූමිකාවක්. ඒ නිසා අපි කියන වෘත්තීය සමිතිය තියෙනවා කියලා මානව හිමිකම් භූමිකාවකුත් තියෙනවා කියලා කියනවා. මානව හිමිකම් භූමිකාවක් තියෙනවා කියලා කියනවා. ඒතර මේ මූලික දේ වලට 1 2 3 4 5 6 7 8 8 ආකාර භූමිකා නැත්නම් භූමිකා 8ක් තව මේකට ඕන අයින් කරපු සංස්කෘතික භූමිකාව කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. වෘත්තීය සමිතියට සංස්කෘතික භූමිකාවක් තියෙනවා කියන්නේ නේද? ඒ කියන්නේ වෘත්තීය සමිතිය රටක සාහිත්‍ය කලාව ඊය සම්බන්ධයෙන් කරන මැදිහත් වීම තියෙනවනේ. එහෙම තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් වෘත්තීය සමිතිය වලට තියෙනවා කියලා පුළුල් අර්ථයෙන් සංස්කෘතික භූමිකාවක්. සංස්කෘතික භූමිකාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. තව කියන්න පුළුවන් අපිට පරිසර භූමිකාවක් තියෙනවා කියලා. තමන්ගේ සේවා ස්ථානයේ පරිසරයේ වගේම සමස්ත රටේ සමස්ත ලෝකේ ස්වභාව ධර්ම ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය මැදිහත් වෙනකොට ඒ වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නකොට වන විනාශ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ කාන්තාරකරණයට එරෙහිව වෙන්න පුළුවන්. ඩීෆොරෙස්ට් කියලා කියනවා අපි. වනාන්තර හරණයට වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ගත්තොත් එහෙම වගුරු බින් ගොඩ කිරීම වෙන්නට පුළුවන්. නැත්නම් පස් ගල් නේද මේවා විනාශ කරන එක වෙන්නට පුළුවන්. ඒතර ඒවට මැදිහත් වෘත්තීය සමිතිය තුනයිලා පරිසර භූමිකාව නැත්නම් ස්වභාව දහම් භූමිකාවක් ඇවිල්ලා. ඒ නිසා මේ අපි මේ ස්ලයිඩ් එකේ පෙන්වනවා කියලා ඒකෙම නවතින්නේ නැහැ. අනිත් එක මේවා ඉතින් මේ සුද්ධ වූ ආගමික පාට නෙවෙයි ඉතින්. මේවා සංශෝධනය කරන්න පුළුවන්, තව දේවල් එකතු කරන්න පුළුවන්. අපි මේවා මේ ගන්නේ අපේ සාකච්ඡාවට මේ ටික උදව්වක් වෙන හින්දා. නැත්නම් එකම දේ මේකයි. මෙතනින් පස්සේ ආයි මේවට දේවල් එකතු වෙන්නේ නැහැ කියන මතය කවදාකවත් අපි නැහැ. තව භූමිකා තියෙනවා. තව භූමිකා එකතු වෙන්න පුළුවන්. දැන් මේවයි කාලෙක ගත්තොත් එවිටන් වසංග සෞඛ්‍ය භූමිකාවක් නැද්ද වෘත්තීය සමිතිය වල? තාම තීරණාත්මකයි මේ මොහොතේ සෞඛ්‍ය භූමිකාව. නේද? හිතන්න අපි යන හැම ආයතනයකම අපිට මෙස් මුණු වර්ණ දාගෙන යන සිද්ධ වෙනවා. අපි අත් සෝදන්න ඕනේ නේද? අත් සෝදන්න ඕනේ. ඊළඟට ගත්තට පස්සේ අපි දුරින් ඉන්න ඕනේ. දැන් ඒ සම්බන්ධව ඒ ආයතන කටයුතු කරන්නට ඕනේ. කටයුතු කරනවද නැද්ද කියලා වෘත්තීය සමිතිය බලන්න ඕනේ. වෘත්තීය සමිතියට උදව් කරන්න ඕනේ. ඉතින් නැද්ද මේ සෞඛ්‍ය භූමිකාවක් වෘත්තීය සමිතිය වලට? තිබෙනවා මේ මොහොතේ නැත්නම් අර කියන්නේ
යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා. මේ මොහොතේ එවැනි කේවල්කාර භූමිකාවක් තියෙනවා වෘත්තීය සමිතිවලට. මොකද තමන්ගේ දේවල් ලබා ගැනීම සඳහා දේවල් තමන්ගේ වෘත්තීය සමිතියට, තමන්ගේ සමාජිකයන්ට, තමන්ගේ ශිල්පයට ඒ එහෙම. ඒක කියනවා ආංශික කේවල්කාර භූමිකාවක් කියලා. අනිත් එක තමයි පන්ති කේවල්කාර භූමිකාව. ඒ කියන්නේ පන්ති කේවල්කාරයෙක් විතර ක්ලාස් භාගයන කෙනෙක් විතර වැඩ කරනවා වෘත්තීය සමිතිය. එතකොට ඒක ක්ලාස් එකක්. එතකොට පන්තියක් විතර සලකන්නේ. පන්තිය කියන්නේ සමාජ පන්තියක් කියන එක. අපි දන්නවනේ මාක්ස්වාදී සිද්ධාන්ත ඇතුලේ අති දැවැන්ත පන්ති විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවානේ. එතකොට ඒ පන්ති විශ්ලේෂණය එක්තරා ආකාරයකට මේ අනික්තත් බාර ගන්නවා. එහෙම පන්ති ක්‍රමයක් ලෝකේ තියෙනවා කියලා ආර්ථික ක්‍රමවල තියෙනවා කියලා. එතකොට අන්නේ ඒ භූමිකාව කරනකොට යසි පන්තියක නියෝජිතයෙක් විදියට ඒ පන්තියේ අභිලාෂ නියෝජනය කරමින් ඒ පන්තියේ නියෝජිතයෙක් විදියට වැඩ කරන භූමිකාවක් තියෙනවා. ටිකක් බරපතලයි. අර සෙක්ෂනල් භාගයනට වඩා ක්ලාස් භාගයන කියන එක පුළුල්. එතකොට පන්තිය කියන එක විශාල. යම්කි සෙක්ෂන් එකකට වඩා. අනිත් එක තමයි රාජ්‍යයේ නියෝජිත භූමිකාව. රාජ්‍ය නියෝජිත භූමිකාව මොකක්ද? රාජ්‍ය නියෝජිත කරනවා කියන එක මේ කියන්නේ. එහෙම නැත්නම් ගත්තොත් එහෙම මේ කියන්නේ දේශපාලකෙක් කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ වෘත්තීය සමිතියක් කියලා කියන්නේ යම්කිසි රාජ්‍යක නියෝජිතයෙක්. මොකද හේතුව වෘත්තීය සමිති විවිධාකාර සමාජයේ තිබෙන නැත්නම් වැඩ බිමේ තිබෙන දේවල් නියෝජනය කරනවා. එහෙම ගත්තට පස්සේ මම කියනවා තව දෙකක් තුනක් ඉවරලා මම අනිත් ටිකට එන්න. සමාජ පාලනයේදී හවුල්කාර භූමිකාව අර අපිට පසමිතුරු භූමිකාව. කරන ක්‍රියාවලිය. ඊළඟට යා කියනවා මොකද්ද? ව්‍යාපාර මූලිකයේ භූමිකාව. බිස්නස් රෝල්. මේ අර අපි අර පොත් කියපු එකට මේක පරස්පර නෑ. නමුත් මේ තනියෙන් කෙනෙක් කියප එක අපිට වැදගත් නෑ. මෙන්න අහවලා මෙහෙම කියලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒත් මෙයා කියනවා මෙතන බිස්නස් ඔරියන්ටඩ් රෝල් එකක් තියෙනවා. ව්‍යාපාර මේ අනිත් එක තමයි වෘත්තීය සමිති විපර්යකාරකයෙකු ලෙස චේන්ජ් ඒජන්ට් භූමිකාව කියන එක. විපර්යක භූමිකාව තිබුණනේ මේ ලංකාවේ 1970 ගණන් වල පටන් ගත්තනේ. මේ විශේෂම ඔය දේවසරණ එහෙම බරපතල විදිහට පටන් ගත්තා ලංකාවේ කොහොමද අර චේන්ජ් ඒජන්ට් ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. ඒ වගේම මේ කාලේ ආණ්ඩුත් එහෙමයි. මේ විපර්යකාරක භූමිකාව. ඒ කියන්නේ කොහොමද කිසි වෙනසක් කිරීමේ ඒජන්තයෙක් විදිහට නැත්නම් නියෝජිතයෙක් විදිහට කටයුතු කරන්න කියන කාරණේ. ඒතර මේ කියන භූමිකා 1 2 3 4 5 6 7 මේ කියන භූමිකාපත් කරනවා මහාචාර්ය රාකේ කියලා මම શબ્ද කරන්න අමාරුයි ටිකක්. ඉතින් මේ LMS දැම්මට පස්සේ මම ලියා ගන්න හරියට
මෙන්න මේ කියන භූමිකා එතකොට අපි අද මේ පළවෙනි කොටසේදී අපි අවබෝධ කරගත්තා වෘත්තීය සමිතියක් සතු භූමිකා විදිහට. මගේ මේ කාගේ හරි ඩිවයිස් එකක් අන්මියුට් කරලා නැහැ. අකුණු ගහනවා නම් ලීව් කරන්න මේ මියුට් කරන්න. අපේ සබ්ජෙක්ට් එක නෝ. සමිතිවල භූමිකා මට එකපාර හැමෝම නිකන් අර මාර්ගලින්දේ මෝටර් සයිකල් ධාවනය වගේ පොඩි නිකන් අර ඇඟ ක්ලිප් වල යනකොට බලයින් රවුම යනවා ඒ වගේ නිකන් ඇහුනේ සද්ද පොඩි අත්වැරදීන් වෙනවා අපි වෙච්චර ගණන් ගන්න හොඳ නැහැ මේ කොහොමරි මේ අර ප්‍රතිපත්තියක් විදිහට අපි මේ ඩිවයිසස් මේ මියුට් කරගෙන හිටියොත් හොඳයි නැත්නම් ඒ අර අමාරු අනිත් අයටනේ හැමෝටම අමාරු ඉතින් ඒක පොඩ්ඩක් අපි බලමු නමුත් ඒවා අත්තරදීන් විදිහට විතරක් අපි සලකමු. හරි. ඒතර අපි කතා කරේ මම කියමින් හිටියේ දැන් උත්තේ සමිතිවල භූමිකා අපි කතා කරාම මගේ මේ එක්තරා විදිහේ හරයාත් බොහොම මේ සාරාත්මක කාරණයක් කිව්වොත් එහෙම මේ භූමිකා දකින්නකොට මේ භූමිකා ලයිස්තුව ලියාගත්තම කොලයකට ඕගොල්ලොන්ට පාරට අනිවාර්යෙන්ම ක්‍රියාකාරකම් මොනවද කියන්නේ කොළුවට එනවා. ඒ වගේම ක්‍රියාකාරකම් දැක්කට පස්සේ ඔයගොල්ලන්ට භූමිකා හදා ගන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ මේ පාඩම් දෙක එකිනෙක විසින් පෝෂණය කරන, එකිනෙක විසින් දේවල් තේරුම් ගැනීම සඳහා උදව් කරන පාඩම් දෙකක්. ඒ නිසා ඒක පොඩ්ඩක් බලන්න. මොකද මේ විභාගෙට විතරක් නෙමෙයි. ඉතින් අපි මේවා දැනගෙන ඉන්න එක හොඳ නිසා. රයිට්. එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. chat box එකේ තියෙනවා මම හිතන්නේ විවිධාකාර දේවල් ඊට ඉස්සෙල්ලා ඒකත් බලමු අපි අලුත් පාඩමකට යන්න ඉස්සෙල්ලා. රෙකෝඩින් එක ඔන් කරලා නැද්ද කියලා තියෙනවා. රෙකෝඩින් එක ඔන් කරලා තියෙන්නේ. එතකොට තව එකක් තියෙනවා. ඔව් ඒකම තමයි. ඊළඟට ලංකාව සඳරුවන්මයි වල තියෙන්නේ. ලංකාව 1956 සිට මේ දක්වා දවර්ජන උද්ඝෝෂණ 5600ක් පමණ වෙලා තියෙනවා කියලා කියනවා. කවුද? භාස්වර රාවේ පන්නරය. මෙම අගය වර්ෂයකට 100ක් තර ඒ හේතුවෙන් රටට ඇති වුණු පැය ගාන විශාල මේක පේනවද? ඕකේ. හරි. අපි මේ පාඩම කරේ නෑ නේද ඔයාලට? අයි කට්ටිය උත්ති සමිති වලට සම්බන්ධ වෙන්නේ කියන එක. නෑ සර් නෑ. ඔව් good. ඒක තමයි. මේක තියෙන්නේ ඇයි කට්ටිය උත්ති සමිති වලට සම්බන්ධ වෙන්නේ කියන එක. ප්‍රධාන කාරණා කීපයක් තමයි බලමු මේ ඉන්ටර්නෙට් ප්‍රශ්නේ ලොකුවට බලපානවා. ඉතින් අපිට කරදර කරනවා. ඒගොල්ලෝ
මේ බලමුකෝ මෙතන අපි කතා කරන්නේ පොදුවේ ගත්තට පස්සේ මූල ධර්මික කාරණයක් විදිහට ඒ වෘත්තීය සමිති වලට ජනයා සම්බන්ධ වෙන්නේ නැත්නම් වෘත්තිකයෝ වැඩ කරන කට්ටිය වෘත්තීය සමිති වලට සම්බන්ධ වෙන්නේ ඇයි කියන කාරණේ තමයි නැත්නම් ඊට අදාළ මූලික ප්‍රත්‍යයන් ටික නැත්නම් හේතු ටික තමයි අපි මෙතනදී සාකච්ඡා කරලා බලන්නේ. මෙන්න පළවෙනි හේතුව. ඉහළ කේවල් කිරීමේ බලය. දැන් ඔයාලට පරණ පාඩම් ඔළුවට වැටෙන්න ඕනේ. මේ ටික කතා කරනකොට. ඒක තමයි ඉහළ කේවල් කිරීමේ බලයක්. ඒ කියන්නේ වෘත්තීය සමිති වලට තියෙනවා අනි පුජ්‍යලයකට නැති කේවල් කිරීමේ හැකියාව. අපේ මුල් පාඩම් වලදී මේවා වෙන විදිහකට කතා කරලා තියෙනවා. දැන් අපි කරන්නේ මේක අර ඒ හැඳින්වීමෙන් ගැලවිලා විශේෂ කළා කොටස් අරගෙන ටිකක් වැඩිපුර අපි ගැන අවධානය යොමු කරන්න කියලා. ඉහළ කේවල් කිරීමක් තියෙනවා. තමන්ගේ සේවා යෝජකයාට නැත්නම් තමන්ගේ හාම්පුතාට සාපේක්ෂව ගත්තට පස්සේ සුළු මට්ටමේ කේවල් කිරීමේ හැකියාව. ඉතාමත්ම සුළු මට්ටමේ. එයා තෘප්තිමත් නැත්තම් තමන් වැඩ කරන තැන තමන්ගේ රැකියාවේ වැටුප් ගැන තමන්ගේ සේවා කොන්දේසි ගැන තෘප්තිමත් නැත්නම් කරන්න පුළුවන් එකම දේ තමයි රස්සාවෙන් අයින් වෙන එක. රස්සාවෙන් අයින් වෙන්න දෙන්නේ නැතුව වෙන කර තනියෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. හර්ෂණී තරංගිකා අත උස්සලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවද? හර්ෂණී තරංගිකා raised hand කියලා මගේ ස්ක්‍රීන් එක වැටෙනවා. ඔයාලට අහන්න දෙයක් තියෙනවා අහන්න. සමහරට අත්වැරදීමකින් අතිස්සෙන්නේ නැති. රයිට්. තමන්ගේ රැකියාවේ වැටුප් හොඳ නැත්නම් සේවා කොන්දේසි හොඳ නැත්නම් හැබැයි හැමදාම එහෙම කරන්න පුළුවන්ද? එහෙම නැහැ කියලා මෙතනින් අතනින් මෙතෙන්ට තවත් තැනකින් තවත් තැනකට මේක ප්‍රායෝගික වැඩක් නෙවෙයි. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තට පස්සේ සේවකයා බරපතල මූල්‍යමය අරමුදවලට අනිත් එක මානසික ව්‍යාකූලතාවයකට මේ දවස්වල අපිපත් වෙලා ඉන්නවා වගේ. හැමෝම ඉන්නේ අති දැවැන්ත මානසික ව්‍යාකූලතාවයකනේ. මම හිතන්නේ අපේ සමාජය අවධානය යොමු කරන්න ඇති ප්‍රධාන කාරණයක් තියෙනවා. රෝගයෙන් විඳින භීතිය ඒ සේරම නිසා මාධ්‍ය විසින් අති දැවැන්ත භීතියක් සහ හැමතිස්සම කම්පණය කරනවා. අපි හැමතිස්සම කම්පණය කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපේ රටේ කට්ටිය මේ තොරතුරු දැනගන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වලින් නෙවෙයි. අපි ළඟ තියෙන දුරකථනය. හැමතිස්සම නිවුස් සෙලෙක්ට් වෙනවනේ. අපි එකපාරම කම්පණය වෙනවා. ඒක හරි බරක් අපිට නේ. ඒකට කියනවා සාමාන්‍යයෙන් හෙඩ්ලයින් ස්ට්‍රෙස් ඩිසෝඩර් කියලා. හෙඩ්ලයින් ස්ට්‍රෙස් ඩිසෝඩර්. සිරස්තල ආතිතිමය ඩිසෝඩර් කියන එක ව්‍යාධිය ව්‍යාකූලතාවය නැත්නම් මානසික ව්‍යාකූලතාවයක්. හෙඩ්ලයින් එක දැක්කම කලබල වෙනවා නේ. දැන් උදාහරණයක් විදිහට මේ මොහොතේ මගේ ෆෝන් එකට අද දෙන නිවුස් සෙලෙක්ට් එකේ එනවා එක ඒවා. ටිකට් ඉස්සලාව 4 දෙනෙක් මේ ගියා කියලා. දැන් ටිකට් ඉස්සලා මේ දැන් විනාඩි 5කට ඉස්සලාව තව කෙනෙක් මේ ගියා කියලා. දැන් මේ තොරතුරු වාලාවක් මමවත් දැනගත්තයි කියලා මේ මොහොතේ අපි මොනව කරන්නද? අපි අසරණයි. අපිට දැන් එකම දේ තමයි මානසික ව්‍යාකූලතාවය. බරපතල මානසික කම්පනය. භීතිය නොසන්සුන් වෙන එක. මම මෙහෙම එකක් කියන්න ඕගොල්ලන්ට. තව අවුරුද්දකින් හෝ දෙකකින් අපි හිතමුකෝ අය එන්නත් හොයාගෙන කොවිඩ් වසංගතයෙන් සමාජය ගැලවුණා කියලා. නමුත් කොවිඩ් වසංගතය නිසා ඇතිවෙන සමාජ ව්‍යාකූලත්වය සහ මාධ්‍ය විසින් ඇති කරන ලද සමාජ ව්‍යාකූලත්වය නිසා මහා ජන සමාජයකට සිද්ධ වෙන මානසික ආතති
මානසික රෝග මං හිතන්නේ ඊට අවුරුදු 20ක් ගියාට පස්සෙවත් කරන්න පුළුවන් වෙයි කියලා. නැත්නම් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ බරපතල මානසික ව්‍යාකූලතාවයක් සමාජයේ මත හදමින් ඉන්නවා. පටවනවා. සමහර නිවුස් ඇලර්ට්නේ රෑ 12 අපි මේ වැඩ කරලා ඊට පස්සේ හෙට තියෙන පාඩම් වලට අපි ලෑස්ති වෙනවා. ඒවා හදලා ඔහොම තමයි සාමාන්‍ය නිදාගන්න 12මාරක වෙනවා. රෑ නින්දට එකට යනකොට ඩොට්ටු ගාලා වැටෙනවා බලනකොට රයිට් මෙන්න දෙන්නෙක් මිය ගියා කියලා. ඒතර ඒක ඔළුවේ තියාගෙන තමයි අපි නින්දට යන්නේ. නින්ද යනවා කට්ටියට. ඒක තමයි කියන රිසල් ඇහුවනේ මේ කවුරු හරි මේ අපේ සමාජය ගැන මේ සුරංග ඇහුවනේ උති සමාජය මෙහෙම පාඩුවක් කරලා තියෙනවා කියලා. උති සමාජය තරණසන අපි හැමෝම අපි මේක එච්චර අපි විධිමත් නෑ. අපි සිස්ටමැටික් නෑ. හරි. දවසක ප්‍රවෘත්ති ප්‍රකාශයක් තිබුණම ඇති. දැන් ඉස්සර තිබුණේ අපි ගංගුදුලි ප්‍රවෘත්තිනේ ඇහුවේ අපි මුංචි කාලේ. උදේ 6ට හෝ 6:00 ප්‍රවෘත්ති ගියා. ඊට 12:45ට හවස 6ට ගියා එච්චරයි. හැබැයි ඒ කාලෙත් මහා විශේෂණ ලෝකෙ සිද්ධ වුණා. ලක්ෂ ගණනේ මිනිසු ඝාතක යුද්ධ සිද්ධ වුණා. එහෙම වුණා. හැබැයි අර මානසික ව්‍යාධියක් ඇති කරන එක හරි පරිස්සම් වෙන්න ඕනේ. මන් දන්නේ නෑ මේ අපේ මාධ්‍ය හැසිරීම මට තේරුම් ගන්න බෑ. මේ පොඩි ළමයි ටිකක් එක්කහුවලා මේ මාධ්‍ය ආයතන ඇතුලේ ඔහෙට වහිනවද නැත්තම් පායනවද? වහින නැත්තම් පායනවා තමයි. එහෙම අහන කට්ටිය මේ මොනවද මේ නටන නාටකම් කියලා තනිකර ලාභේ. නිවුස් වලට කියන්නේ විශාල ධනෝපායන මාර්ගයක්. ඉතින් මේ හැඟීම් මම මෙතනින් මේක මට මතක වෙනවා සේවකයා මත බරපතල මූල්‍ය මේ සහ හැඟීමේ බරක් අර තනින් තනට මාරු වෙනකොට ඒක බඳ කරන්න මේ මොහොතේ අපි මේ ගෙවන කාලෙට ඒක හරි අමාරුයි. සමහර විට කොවිඩ් හැඟීමේ බරක් පත් වීමට හේතුවක් වෙනවා කියලා කිව්වා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? වඩාත් හොඳ දේවන්නේ මොකද්ද? උති සමිතියට සම්බන්ධ වෙලා අර සේවා යෝජකයාට එරෙහිව සාමූහික ක්‍රියාමාර්ග ගැනීම. අන්න ඒකට යනවා. තනි වුණොත් කේවල් කිරීමේ බලය අඩුයි. සාමූහික වුණොත් කිරීමේ බලය වැඩි. දැන් ජනක දාලා තියෙනවා අපේ WhatsApp group එකට පින්තූරයක්. මම ජනක වෙන්නත් දාන්න ඇත්තේ නේ ජනක. ඔයා දැම්ම පින්තූරේ. good. දැන් ඒකේ තියෙන මොකද්ද? සමගී ශක්තිය වේ කියන එක නේ. unity strength කියන එක තියෙන එකනේ එකතු වීම කියන එක. එකතු වීම ඇතුළේ එනවා ඉහළ කේවල් කිරීමේ බලය. ඔන්න ඒ නිසා කට්ටිය සම්බන්ධ වෙනවා. අපි තනියෙන් හිතුවත් ප්‍රශ්නයක්. ඒ නිසා අපි එකතු වෙමු. දෙවෙනි එකට අපි මොකද්ද? මිනිමයිස් ඩිස්ක්‍රිමිනේෂන් වෙනස්කම් කිරීම අවම කිරීම. හරියට තියෙනවන්නේ මේ සමහරුන්ට හිතවත් වෙනවා සමහරුන්ට විරුද්ධව කරන එක එකිනෙකාට වෙනස්ව සැලකීම කියන එක ආයතන ඇතුළේ. වැටුප් වැඩමාරු කිරීම උසස් කිරීම යන ආදී ගන්නකොට බොහෝ විට මොකද වෙන්නේ? ඒක බොහොම විෂයානුබද්ධයි. පුජ්‍යල ශ්‍රීතකන පුජ්‍යලිකයි. ඒවර බලපාන පුජ්‍යලික සම්බන්ධතා වෙන හේතු බලපානවනේ නේද? ඉතින් මම කියන්න ඕනේ නැහැ ඕගොල්ලෝ දන්නවද අත්දැකීම්? ඒතර මේ හිතවත්කම් නිසා වෙනස්කම් සැලකීම යම්කිසි විදිහේ අසාධාරණ සිද්ධ වෙන බොහෝ අයට. නමුත් අවශ්‍ය වෙන්නේ මොකද්ද? සියලුම අයට සමානව සලකන ප්‍රතිපත්ති. ඒකට බලපෑම් කිරීමේ හැකියාව තියෙන උති සමිති වලට. ඒ නිසා අර උති සමිතියකට සම්බන්ධ වුණාට පස්සේ ඒකින් ලැබෙන කේවල් කිරීමේ බලයත් එක්ක Tamanට සමානව සලකයි කියන විශ්වාසය අසමානව නෙවෙයි සමානව. අන්න ඒක හේතුවක් වෙනවා උති සමිතියකට සම්බන්ධ වෙන්න. අනෙක් කාරණේ තමයි ආරක්ෂාව පිළිබඳ හැඟීම. ඒකත් අර පළවෙනි දෙකත් එක්ක සම්බන්ධ නැහැ. මතක තියාගන්න මේ වෙන වෙනම කතා කරාටම එකම උයක්.
එකම නිකම් මාලයක්. හදිසි අනතුරු තුවාලවීම රෝගී රැකියා වියුක්තීන් වැනි විවිධ ආදායම් අනාරක්ෂිතතාවලදී ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබේ කියන විශ්වාසය. ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබේ කියන විශ්වාසය. විශ්‍රාම ප්‍රතිලාභ සුබ සාධන කටයුතු මෙන්න මේ කියන ආරක්ෂාව පිළිබඳ හැඟීම හේතුවක් වෙනවා වෘත්තීය සමිති වලට සම්බන්ධ වෙන්න. තුන්වෙනි එක. හතරවෙනි එක. සහභාගීත්ව හැඟීම. කැමැති අපිත් මේ වැඩේට සම්බන්ධ වුණා අපිත් මේකට සහභාගී වුණා කියලා කියන්නේ. මේ හැඟීමට කැමැති. තමන්ගේ අභිලාෂ ඉෂ්ට කර ගැනීමේදී කෙනෙකුට ඒක බාර දීලා ඉන්නවා නෙවෙයි අපි එක්කහු වෙලා මේ වැඩේ කරේ. කේවල් කරේ සාමූහිකව. ඒතර ඒක. එහෙම තියෙනවනේ. තර ජයග්‍රහණයක් ලැබනකොට අපි තනියෙන් නෙවෙයි අපි එක්කහු වෙලා මේක ගත්තේ කියනකොට ඒ ජයග්‍රහයි ක්‍රියාවලියේ තමනුත් කොටස්කාරයෙක් වෙන්න කැමතියිනේ. එහෙම කැමතියි පරාජයත් කොටස්කාරව වෙන්න ඕනේ. පරාජය අර කතාවක් තියෙනවානේ. ජයග්‍රහණයට පියවර ගොඩක් ඉන්නවා කියලා. පරාජය අවජාතකයි කියලා කතාවක් තියෙනවා. ඒ වචන ටිකක් හොඳ නෑ. නමුත් අපි එහෙම ගත්තොත් එම පරාජයට පියවරු නෑ. ජයග්‍රහණයට පියවරු ගොඩක් ඉන්නවලු. ওই දරුවා මගේ කියන ගොඩක් අය ඉන්නවලු. හැබැයි පරාජය කියන දරුවා බාර ගන්න කිසිම පියෙක් ඉදිරිපත් වෙන්නේ නැල්ලු. ඒ වගේ තමයි. නමුත් එහෙම දෙකම තියෙනවා. ඒතර මෙතන කියන්නේ මොකද්ද? මේ සහභාගීත්ව හැඟීම තීරණාත්මකයි. අනිත් පැයට වෘත්තීය සමිතිය වල සම්බන්ධ වෙන්න. අනිත් එක මොකද? sense of belongingness. අයිතිකාරකම පිළිබඳ හැඟීම. අයිතිකාරකම් පිළිබඳ හැඟීම. ownership. මොකද්ද? මම වෘත්තීය සමිතියට අයිති. වෘත්තීය සමිතිය මට අයිති. පැත්තම තියෙනවා. සමාජිකත්වයක් නැතිකොට නිකන් අනිත් අය නිඳා කරනවා අපහාස කරනවා. ඔයා ඉතින් අපිත් එක්ක නෑනේ නේද? එහෙම නෑනේ ඉන්නකොට. ඒක දිනකොට රයිට් මෙයා නියමයි මෙයා මේ වැඩිදි මේක කරා. ඉතින් කට්ටියගේ ගෞරවයද ආදරයද මේ හැම එකක්ම නායකත්වයක කටයුතු කරන්න පුළුවන්. ඒක මොකද්ද වෙන්නේ? එක්තරා විදිහේ අයිතිකාරකමක්. අයිති කියන හැඟීමක්. හිමිකාරීත්වය පිළිබඳ හැඟීමක්. වෘත්තීය සමිතිය මගේ මං වෘත්තීය සමිතිය. එහෙම ඒක මේ කියන්නේ. වෘත්තීය සමිතිය මගේ මං වෘත්තීය සමිතිය. මේ නායකෝ නෙමෙයි හැමෝම කියන එකක් මේක. නායකෝ නෙමෙයි හැමෝම කියන එක. වෘත්තීය සමිතිය මගේ මං වෘත්තීය සමිතිය. මේ දෙකම තියෙනවා. අවසන් ශ්‍රයන් ප්‍රකාශනයේ සඳහා වේදිකාව. හැමෝම කැමතියි තමන් කවුද කියලා කියන්නේ. තමන් කවුද කියලා කියන්න කැමතියිනේ. තමන් හැමෝටම අදහස් හැඟීම් අදහස් බෙදා ගන්න කැමතියි. DAMSG Pereira raised hand. තමක් කියන්න තියෙනවද? රෙකෝඩින් එක ඕෆ් වෙලා තියෙනවා. මගේ නම මොකද්ද? ගයානිද? G කියන්නේ මොකද්ද? පෙරේරා කියලාද මං කියන්න ඕනේ? ඇහෙනවද මාව? ඔව් සර්. රෙකෝඩින් එක දාන එකේ තේරුමක් නැහැනේ. මොකද මේ අර ඉන්ටර්නෙට් එක ඩිස්ටර්බ් කරනකොට කැලි කැඩෙනවා. ඒ නිසා දැන් පළවෙනි කොටසත් මැදින් කැඩුනා. දැන් ඒක රෙකෝඩ් වුණාට කැලලක් නැහැ. දැන් මේකෙත් ඒක වෙයි කියන බයට මම දැම්මේ නැහැ රෙකෝඩින්. හැබැයි මොකටද රෙකෝඩින් මේ සේරම පැහැදිලි කරලා මේකේ තියෙනවනේ. ආ මගේ ඉතින් මේ කටහඬ ආය අහන්න හිතෙන්නේ නැතුව ඇතිනේ. දැක්කම මම නේද මේක. නමුත් මම අරක තමයි හේතුව. සෝරි මේ මම විහිළුවක් කරේ. මේ ඔයාලට රෙකෝඩින් අවශ්‍ය කියලා මම දන්නවා නේද මෙතන ප්‍රශ්නේ. මේක මේ ඉන්ටර්නෙට් වල ලොකු අර්බුද එන හින්දා මේ මම මේකේ රෙකෝඩින් දැම්මේ නැහැ. දැන් ඉතින් අපි මෙහෙම යමු. දැන් මෙහෙම යමු. කමන්නේ නේද මේ පෙරේරා තුමිය. ඔය පෙරේරා කියලා කිව්වෙන් මම ඇත්තේ නමක් උලට. වාසකමෙන් කතා කරනකොට හොඳයි නේ අපි කියන්නේ. සමහර වෙලාවට සිග්නල් ෆේල් වෙනවා. ඒකට රෙකෝඩ් එක තිබ්බම හොඳයිනේ. නෑ ඒක ප්‍රශ්නේ වෙන්නේ දැන් මගේ පැත්තෙන් සිග්නල් අවුල් වුණාට පස්සේ රෙකෝඩින් අවුල් වෙනවා. ඒක ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා.
ඒක රෙකෝඩ් වෙන්නේ නැහැ. ඒකෝට දැන් මම කතා කියන්නේ සිග්නල් කරනකොට පස්සේ රෙකෝඩ් වෙන කියන්නේ මැදින් කරනවා. මම ඒ කියන්නේ කම්පියුටර් එකේ එකට යන්න ඕන රෙකෝඩින්. නැත්තම් මට තේරෙන්නේ නැහැ. එකක් තමයි මම එච්චරම මේ යහපත්කම නැත්තම් ඒක යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන උතුම් සමිතියක් අතරමැදියෙක් විදිහට කටයුතු කරනවා. එහෙනම් තන් හිතුවොත් එහෙම සම්බන්ධ ගන්න නැහැ. ගෞරව ගණන් ගන්නෙත් නැහැ. ඒ හින්දා මේ සම්බන්ධතාව හොඳ නිසා සේවක සම්බන්ධතාව හොඳට පවත්වාගෙන යන උතුම් සමිතියක් මැදිහත් වෙන නිසා කට්ටිය උතුම් සමිතියට සම්බන්ධ වෙනවා. ගැටළු සාමකාමීව විසඳා ගන්න පුළුවන් ඒ මාගේ. ඒ සියල්ලම ගැන හිතලා කට්ටිය සම්බන්ධ වෙන උතුම් සමිතිය වලට. ඒතර මෙන්න මේ කියන මූලික කාරණා උඩට යන්න ඕනේ මම. මේ කියන මූලික කාරණා පළවෙනි එක ගත්තට පස්සේ ඉහළ කේවල් කිරීමේ බලයක් තියෙන නිසා සම්බන්ධ වෙනවා කට්ටිය. දෙවෙනි එක වෙනස්කම් කිරීම අවම කර ගැනීම සඳහා සමානව වරප්‍රසාද සානිකුත් දේවල් ලබා ගැනීමට තියෙන ඉඩකඩ වෘත්තීය සමිතියක් මගින් ලැබෙන නිසා වෘත්තීය සමිතියට සම්බන්ධ වෙනවා. තුන්වෙනි එක ආරක්ෂාව පිළිබඳ හැඟීම. Tamanට යම්කිසි security එකක් ආරක්ෂාවක් තියෙනවා. හතරවෙනි එක සහභාගීත්ව හැඟීමක් තියෙනවා. තමන් මේකේ සහභාගී, තමන් මේකට සම්බන්ධ වුණා, මේ ගෞරවය මට ලැබෙන්න ඕනේ කියන එක. පස්වෙනි එක අයිතිකාරකම උතුම් සමිතිය මගේ මං උතුම් සමිතිය කියන හැඟීම. තනිකමක් නෑ එතකොට. අනිත් එක හයවෙනි එක ස්වයං ප්‍රකාශනය සඳහා වේදිකාවක්. තමන්ට තමන් කවුද කියන එක තමන් අදහස් ඉදිරිපත් කරන්න, යෝජනා කරන්න, ප්‍රතික්ෂේප කරන්න, විරුද්ධ වෙන්න හැමදේම කරන්න පුළුවන්. අවසාන වශයෙන් සම්බන්ධතාවල යහපැවැත්ම. සේවක සම්බන්ධතාවල යහපැවැත්ම. මෙන්න මේ කියන ප්‍රධාන කාරණා 7 මීට වඩා තව දෙකක් තියෙන්න පුළුවන්. මේ පාඩමට මෙච්චරයි කියන්නේ. නමුත් තව ඒවා තියෙන්න පුළුවන්. ඔයගොල්ලොත් හොයන්න. ඔයලා අපි මේ ඉදිරිපත් කරන්න. එතකොට අපිට තව මේක පෝෂණය කරගන්න පුළුවන්. මේ කියන කාරණා 7 බලපානවා වෘත්තීය සමිතියකට කට්ටිය සම්බන්ධ වීම සඳහා. මම හදන්නේ මෙතනින් පාඩම නවත්තන්න. එතකොට අපි අද කරා මූලික මාතෘකා දෙකක් ගැන. එකක් තමයි උතුම් සමිතිවල භූමිකාව මොකක්ද කියන එක. අනිත් එක තමයි උතුම් සමිතිවලට සම්බන්ධ වීමට බලපාන හේතු මොනවද කියන එක.